සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. දස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියධාරීන් හෙබි උතුම් ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් කලා බස්නාසේක්වා අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිවනින්ම නිවෙත්වා. අද දිනේත් නිවන් මඟ ධර්මානුශාසනාව සඳහා මේ ස්ථානයට වැඩමවා වදාළ අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක ගෞරවය පුද කරනවා. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දිනේ නිවන් මඟ ධර්මානුශාසනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය යනුවෙන් සඳහන් කර තිබෙන්නේ වාරියපොළ රත්මලේ පදිංචි ජී විමල් රත්නසිරි ඩී.ජී. සෝමාවතී යන දෙපළ විසින්. එසේනම් මාගේ මේ පාද නමස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් මඟ ධර්මානුශාසනාව ආරම්භ කරන ලෙස අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ධර්මශ්‍රේණි ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරකයන් තුන්වතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස.
සුදුද්දසං සුනීසුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවී චිත්තං බුත්තං සුකාවහන්ති. සදා බුද්ධ සම්පන්න පින්නත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි කළ යුතු සෑම කර්තව්‍යයක්ම සිද්ධ කරන්නට ඕනෑ. ඒ වගේම නොකළ යුතු යමක් තියෙනවා නම් ඒ සියල්ල නොකර සිටින්නටත් ඕනේ. ඒ බව අපි හැමදාමත් මතක් කරනවා. දැන් එතකොට ඒ සඳහා අපි නොයෙකුත් වැඩපිළිවෙළවල් ආරම්භ කරලා කොවිඩ් අසංගතය තියෙන කාලයේදී අපිට බොහෝ නිවෙස්වලට වෙලා තනියම වැඩ කටයුතු කරන්නට සිද්ධ වුණා. හුඟක් ආශ්‍රයන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයන් ගොඩක් අඩු වුණා. ඉතිං දැන් එවැනි තත්ත්වයක් තිබුණ අපේ මේ ජීවිතය දැන් ටිකක් නැවත වතාවක් ක්‍රමානුකූලව අපි සූදානං කරගන්නේ නැවත අපිට අවශ්‍ය කරන ධර්ම දැනුම එකතු කරගණ්ඩ, අත්දැකීම් ලබාගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් දැන් ටික නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙන එක පළවෙනි ප්‍රතිඵලය විදිහට අද දවසේ අපි නේවාසික වැඩසටහන සඳහා ඒ පළවෙනි නේවාසික වැඩසටහනට සම්බන්ධ වෙන උපාසක උපාසිකාවන් 40 දෙනෙක්ව පළවෙනි නේවාසික කඳවුරට අද දවසේ ඒකරාශී වුණා. ඉතින් අද ඒ කටයුතු සම්පාදනය වෙනවා. ඒ නේවාසික වැඩසටහනදී සිද්ධ කරන පළවෙනි ආරම්භක ඒ අයට උපදෙස් මාලාවක් විදිහට මොකක්ද කරන්න ඉන්නේ කියන එක ගැන සාකච්ඡා කරන ධර්ම දේශනාව හෙට දවසේ මේ පින්නන්ත අයට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන්නට අපේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ දරුවන් සූදානමින් ඉන්නවා. නිවන් මඟ වැඩසටහන සමග ඒකාත්මිකව මේ වෙලාවෙදිම හෙට නිවන් මඟ දේශනාව එම ආරම්භක දේශනාව. ඉතිං හැමෝම සූදානම් වෙන්න ඕනේ මේ විදිහට මේ කටයුතු ආරම්භ කරන්න. බොහෝ දෙනෙකුට අපහසුකනුත් තිබුණා. ඒ වගේම බොහෝ දෙනෙක් ලොකු උත්සාහයකුත් ගත්තා මේ වෙලාවේ. මේ දේ තියෙන වටිනාකම් අපි හොඳට දැනගෙන තියෙන නිසා මේ පිළිබඳව ලොකු හැඟීමක් හැම කෙනෙක් ළඟම තියෙන බව අපිට පෙනෙන්නට තිබුණා. ලොකු හැඟීමක් විශේෂයෙන් අපේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වන්ත අයට. ඉතින් කොහොම නමුත් කමක් නැහැ. කරන්න ඕන දේ මොකක්ද කියන එකයි තේරුම් ගන්න ඕන. අපි කතා කරා සීල විසුද්ධිය පිළිබඳව. ඒ වගේම චිත්ත විසුද්ධිය ලබාගත හැකිව තියෙන ඉක්මනින්ම කාලය තුල චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕනේ, සතර කමඨහන වඩන්න ඕනේ කියන කාරණාවත් සාකච්ඡා කරා. ඒ වගේම මේ නාම රූප දෙක පිළිබඳවත් කතා කරා. නාම රූප කියන ඒ සන්තතීන් දෙකට වෙන් වෙලා පෙනෙන දැනෙන හැටියට අපේ මානසිකත්වය සකස් කරගන්න ඕනේ කියන කාරණාව ගැනත් කතා කරා. යම් තාක් දුරට ඉතින් එහෙම වුණාම අපේ මානසිකත්වය කොච්චර වෙනස් වෙනවද කියලා බලන්න අපි ගැන හිතෙන හැටි තමයි විදර්ශනාවත් එක්ක සම්බන්ධ කරගන්න ඕන. අන්න ඒක මොකක්ද මේ කියන කතාව පෙන්නත් නේ. මම කියලා කියනකොට මට දැනෙන ගතියක් තියෙනවා. මට මොකක් හරි එකක් දැනෙනවා. මම කියනකොට මට දැනෙන ස්වභාවයක් තියෙනවා. මම කියනකොට මේ තමන් ගැන, තමන්ගේ ප්‍රතිරූපය ගැන, තමන්ගේ සීමාවන් ගැන මොකක්දෝ සංකල්පයක් තියෙනවා. සංකල්පය හරියට හොයන්න යන්න පුළුවන් නම්. හරිද? ඔය මම කියන්නේ මොකක්ද කියලා හොයන්න යන්න. ඒකේ තියුණු සියුම් කොන් කොහෙද කියලා අපි අර කියන්නේ සාප් එජස් කියලා. එහෙම තියෙන්න ඕන. හරියටම මෙන්න මෙතනින් එහාට මම නෙවෙයි. මෙන්න මේ කොටසට තමයි මම කියන්නේ කියලා අපිට දැනෙනවා පින්නත්නි. ඒ දැනෙන දැනීම පොඩ්ඩක් අපේ ඇස් දෙක පියාගෙන මම කියලා හිතුවොත් නිකන් වික්ෂිප්තයි වගේ. හරිද? නමුත් නිකන් හීනෙන් වගේ. අන්න එහෙම කියන්නම් කමක් නැහැ. හීනෙන් වගේ නිකන් මම කියලා අදහසක් තියාගෙන ඉන්නවා. මම මෙහෙමයි කියලා. ඒ ඇත්තටම අපි ඉන්නේ අසිහියෙන්. හරිද? ඔය රටේ ලෝකේ තියෙන බඩු ගැන, එතකොට ඉඩම් කඩම් ගැන එහෙමනම් හරියටම තිත්තට වැට ගහලා තියෙන සීමාවෙන්. හරිද? මම කියන එකේ සීමාවන් ලකුණු කරලා මෙන්න මේ කොටසටයි මම කියන්නේ කියලා
අපි හරියට හිතුවොත් පින්වත්නි හරිද අපි හරියට හිතුවොත් මේ මම කියන්නේ කොයි කොටසටද කියලා එකපාරටම හිතුවොත් ඒ කොටස හොයාගන්න අමාරු වෙනවා. හරිද? ඒ කොටස හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ ශරීරය මම කියලා හිත එකපාරටම නමුත් ඒකට කියන්නේ මම කියන කෙනාට අයිති මගේ ශරීරය කියලා. මේ ශරීරයට අපි කියන්නේ මම කියන කෙනාගේ ශරීරය කියලා මගේ ශරීරය කියලා. කියන්නේ මගේ ඇස්, මගේ කන්, මගේ නාස, මගේ දිව එහෙම කියන මිසක් ඒ ශරීරයට මම කියන්න බෑ. කියන්නේ මම කියන කෙනාට අයිති. ඒතර මම කියන එක ওই විදිහට අපි හොයාගෙන ගියොත් අපි ඔය කලින් ওই දේවල් ගැන මතක් කරලා තියෙනවා. හොයාගෙන ගියොත් පින්වත්නි මම කියන දේ හරියට මෙන්න මේ කොනෙන් තමයි මම කියන එක වෙන් වෙන්නේ කියලා තැනක් හොයාගන්න නැති වෙනවා විතරක් නෙවෙයි. කොහෙවත් තැනක් හොයාගන්න නැති වෙනවා. කොයි කැලේටද කියලා අර්ථ දක්ව ගන්න බැරි වෙනවා. මම කියන ඒවා අර්ථ දක්වන්න ගියොත් මම කියන හැඟීම අර්ථ දක්වන්න ගියොත් එහෙම අර්ථ දක්වන්න දෙයක් නැති වෙනවා. එතකොට ඒකේ හිස් බවක් තියෙනවා. කොහොම නමුත් ඔන්න ඔය හිස් බව අත්දකින්න මම කියලා අපි කියන්නේ අපිට හිතෙන හිස් දෙයකට. ඒ කියන්නේ සැබෑවටම එකක් නැහැ. හොයාගන්න නැහැ. පංච උපාදානස්කන්ධයම අරගෙන බලපුවාම මුළු පංච උපාදානස්කන්ධයටම අපි කතා කරන්නේ වේදනාවට කතා කරන්නේ මගේ වේදනාව කියලා. මම කියන කෙනාට දැනෙන වේදනාව කියලා. සංඥාවට කතා කරන්නේ මගේ දැනීම, මගේ මතකය, මගේ යම් යම් දේවල් පිළිබඳව තියෙන හඳුනා ගන්නට පුළුවන් හැකියාව ඒ ඔක්කොම මගේ. සංකාරය ගැනත් එහෙමයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මේ වගේ ඔක්කොම මගේ තමයි. මගේ වෛරය කොච්චරද කියලා දන්නේ නැහැ. මගේ තරහ, මගේ ආදරය එන සංස්කාරයන් සියල්ල ගැනත් කතා කරන්නේ මගේ කියලා. විඥානයත් එහෙමයි. ඇහි පෙනීමේ දැනීම, කනේ ඇසීමේ දැනීම, නාසයේ ආග්‍රහණයේ දැනීම ඒවා මගේ. ඇහි පෙනීමේ දැනීම, මගේ පෙනීමේ දැනීම අඩු වෙලා කියලා එහෙම කියන්නේ. එහෙන් බලනකොට මේ පංච උපාදානස්කන්ධයටම කතා කරන්නේ මගේ කියලා. තවත් හොඳින් විමසලා බලනකොට පංච උපාදානස්කන්ධයට මගේ කියන්න පුළුවන් කමකුත් නැති බව වැටහෙනවා පින්වත්නි. මොකද ඒක මට අයිතියක් නැහැ. මට අයිතියක් නැති බව හොඳටම වැටහෙනවා. ඒක ඔක්කොම වැටෙන්නේ මගේ නොවන, මගේ වසඟයට ගන්න බැරි තැනකට, හැම වෙලේම වෙනස් වෙන තැනකට. ඒ වෙනස් වීම කිසිම විදිහකින් අපිට පාලනය කරගන්න බැරි තැනකට තමයි මේ ඔක්කොම වැටෙන්නේ. ඉතින් අන්න ඒක අපි හොඳට වටහා ගන්න වෙනවා මේ මම කියන එක. ඒතකොට මම කියන එක ගැන ඒ වුණාට අපිට තියෙන අවිද්‍යාවේ හැටියට එක එක්කෙනාට පින්වත්නි දැනෙන්නේ, හැඟෙන්නේ එක එක විදිහට. එක්කෙනෙකුට ටිකක් තදට දැනෙන අතර වාරේ එයා ලොකු මමත්වයක් තියන අය ඉන්නවනේ මේ ලෝකේ. දන්නේ නැතුව මං කියන්නේ කවුද කියලා. මම මෙහෙම කෙනෙක් කියලා හොඳට වැඩිපුර අදහසකින් කතා කරන පිරිසක් ඉන්නවා. දැඩි හැඟීම් තියාගෙන. අන්න ඒ තමයි වැඩියම මම කියලා දැනිච්ච අය. ඊළඟට ඒත් එක්කම සමහර අයට ටිකක් අඩුවෙන් ඕක තියෙන්නේ. සමහර අයට අපි කියන්නේ මමත්වය, මාන්නය කියලා. සමහර අය මම උසස්, ගොඩක් උසස් කෙනෙක් කියලා හිතාගෙන. සමහර අය මම පහත් කෙනෙක්, ගොඩක් පහත් කෙනෙක් කියලා හිතාගෙන. ඒවා ඔක්කොම වැරදි සංකල්ප. මොකද මම කියන සංකල්පය සංකල්පයක් විතරයි. සැබෑවට ඇති කිසිවක් නැති බව දවසක අපිට වටහා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් කරන්න නම් මේ පංච උපාදානස්කන්ධයට හොඳින් එබී බලන්නට ඕනේ. ඒ ඔක්කොටම කලින් එහෙම එබී බලනකොට කෙනෙකුට මේ රූපී කොටස සහ නාම කොටස කියලා කියන රූපී අරූපී කොටස් දෙක ಜಾති දෙකක් බව, ඒ දෙක වෙන්ව තියෙන දෙකක් බව හොඳට වැටහෙනවා. ඒකට තමයි කියන්නේ නාම රූප පරිච්ඡේදය කියලා. දිට්ඨි විසුද්ධිය කියලා සඳහන් කරන්නෙත් ඒකට. අපි කලින් හිතාගෙන හිටියට වඩා වෙනස් විදිහට තමන්ව දැනෙනවා. තමන්ගේ ශරීරය, තමන්ගේ ශරීරය නොවන මෙතන ඇති වෙන සියලු ක්‍රියාකාරකම් ගැන දැනෙන්න පටන් ගන්නවා සැබෑ తত্ত্বය. අන්න ඒක වටහාගත යුතු, තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ඒක තේරුම් ගන්න තමයි අපි මේ ඔක්කොම දේවල් සිද්ධ කරන්නේ. මේ සඳහා යම් කිසි විදිහකට අපිට තියෙන්නේ මේ දැනෙන දේ අපිට මේ වෙලාවේ හඳුනා ගන්න පුළුවන්, දැනෙන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වය තුළ එකක් තමයි මේ රූප ගොඩ. අනිත් ඒවා වේදනා, ඒක දැනෙනවා, වේදනා දැනෙනවා, සැප වේදනා, දුක් වේදනා, දුක් අසුඛ වේදනා දැනෙනවා. අනිත් ඒවා තමයි සංඥා, අනිත් ඒවා තමයි සංකාර, අනිත් ඒවා තමයි විඥාන කියලා කියන්නේ. මේවා සන්තති වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සන්තති කියන්නේ පේලි. ඒවා මේ පින්නන්ත අය දන්නවා.
අන්නේ දේවල් එකිනෙක වෙන වෙනම තමන්ගේ පැත්තෙන් අනුන්ගේ පැත්තෙන් වටහා ගත යුතු වෙනවා, තේරුම් ගත යුතු වෙනවා. මෙන්න මෙතන තියෙන මෙන්න මේ වගේ ක්‍රියාවලිය විතරයි කියලා. එතකොට මං ගැන මට තියෙන හැඟීම ටික ටික දිය වෙලා කොයි කොටසටද මං කියන්නේ. බලාගෙන ඉන්නකොට එහෙම එකක් නැහැ. ඒක සංකල්ප හැඟීමක් විතරයි කියලා හොඳින් දැනෙන්න පටන් ගන්නවා. එතකොට අන්න එහෙම දැනෙච්ච ගමන් අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය කියලා කියන මේ හැම තැනක් ගැනම හැම කෙනෙක් ගැනමත් ඒ වගේම හැඟීමක් තමයි අපිට දැනෙන්නට පටන් ගන්නෙ. හැම වෙලේම මට සාපේක්ෂව තමයි මං අනිත් එක්කෙනාව මැනලා තියෙන්නේ පින්නත්නේ. මට සාපේක්ෂව මේක අපි හොඳට වටහා ගන්න ඕන දෙයක්. මොකද්ද මේ මට සාපේක්ෂව මනිනවා කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඊටාම හොඳින් වටහා ගන්න ඕන දෙයක් ඒ දේ. මොකද මම එහෙම කියන්නේ ඒක හරිම වටින කාරණාවක් මේ මතක් කරන්න පින්නත්නේ. මොකද මේ මට සාපේක්ෂව කියලා කියන්නේ මට මාව දැනෙන්නේ යම් විදිහකටද අනිත් කෙනා ගැන මට මිම්මක් ඇති වෙන්නේ ඒ විදිහට. ඔවා තමයි මේ තේරුම් ගන්න ඕන අපි විදර්ශනාවක් සිද්ධ කරනවා කියලා. ඒ විදර්ශනාවත් එක්ක අපිට මෙන්න මේ දේවල් තමයි වෙනසකට භාජනය වෙලා පේන්න පටන් ගන්න. හරිද? මට මාව දැනෙන්නේ යම්සේද ඒ විදිහට ඊට සාපේක්ෂව තමයි අනිත් එක්කෙනා දැනෙන්නේ. අපි උදාහරණ කීපයකින් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මට තේරිලා තියෙන්නේ මාව. මට අනිත් කෙනාව දැනෙන්නේ නැහැ. මේ ඇතුළාන්තයේ තේරෙන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ වැඩපිළිවෙල ඒක මම අත්දකින දෙයක්. එතකොට මට ගහනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. ගහනකොට රිදෙනවා ඇති. මම දන්නේ අනිත් කෙනෙකුට ගහනකොට රිදෙනවා කියලා. බලන්න ඇත්තට මම කොහොමද ඒක දැනගත්තේ? තව කෙනෙකුට ප්‍රහාරයක් තව කෙනෙක් එල්ල කරනකොට එයාට රිදෙනවා කියලා මම දැනගත්තේ කොච්චර රිදෙනවද කියලා මම දන්නවද? ඔව් දන්නවා. ඒ ගහන ප්‍රමාණය හැටියට මට හිතා ගන්න පුළුවන්. ඒකයි අර එක පාටම හුස්මක් උඩට අදින්නේ. අම්මෝ ගහපු ගැහිල්ල කියලා. කොච්චර අමාරුවක්ද අරයට කියලා අපිට හිතෙන්නේ මොන අත්දැකීමක් හින්දාද? Tamanට තියෙන අත්දැකීම හින්දා. දන්නවද පින්නත්නි? හරි පුදුම දේවල් තියෙනවා. පුදුම නෑ හරියට විමසලා බැලුවොත් එහෙම ගොඩක් දේවල් ඒවා එහෙම තමයි. අපි දන්නවා කුරුල්ලෝ ඉන්නවා, කුකුලෝ ඉන්නවා. ඉතින් මේ අහිංසක සත්තු. මේ සත්තු වැස්සට හොඳට තෙමෙනවා. වැස්සට තෙමෙන වෙලාවට තටු අකුලගෙන ඉන්න වෙලාවක අපිට හිතෙනවා හරීම අපහසුයෙන් ඇත්තේ කියලා. ඒ හිතෙන්නේ මොකද? අපි වැස්සට තෙමෙ හිටියොත් අපිට දැනෙන දේ සීතල වෙලාවක වැස්සට තෙමෙ හිටියොත් අපිට දැනෙන දෙයට සාපේක්ෂව තමයි අපි එහෙම හිතන්නේ. මේ කොච්චර අමාරුද මේ වැස්සට තෙමි ඉන්න කියලා. නමුත් හිතන්න පින්නත්නේ අපිට උප්පත්තියෙන් තියෙන මේ හැමට උඩින් අවශ්‍ය වෙලාවට නැත්තම් මේ හැමම හරියට දැන් අපි ඔය භාවිතා කරන තියෙන්නේ වැහි කබායන් තියෙන්නේ රේන්කෝට් තියෙන්නේ. අන්න ඒ වගේ හැමක් නම් අපිට තිබ්බේ. ඇත්තටම ඒ වගේ මේ හැමට උඩින් ඒ වගේ හැමක් තිබුණා නම් සැබෑවටම වැහි කබා ඕන වෙන්නේ නැහැ. හරිද? එහෙම වුණා නම් අපි අවශ්‍ය වෙලාවට ඒක ඇතුළට වෙලා ඉන්නවා. දැන් ඔය කුකුලෙක් වගේ සතෙක් ගත්තොත් එහෙම තටු දිගේ වතුර බේරන මිසක එයාගේ ඇතුලේ ඇඟ ඇතුළට මේ වතුර යන්නේ නැහැ. ඉතින් ඒකින්ද තෙමෙනවා කිව්වට එහෙම එයාලට අපිට දැනෙනවා වගේ දැනෙන්නේ නැහැ. අපිට යමක් දැනෙනවා නම් ඒ දැනෙන විදිහටම අනිත් අයට දැනෙනවා ඇති කියලා තමයි අපිට හිතෙන්නේ. ඒක තමයි Tamanට සාපේක්ෂව අන් අය ගැන තීරණ ගන්නවා කියලා කියන්නේ. මට මොනවද හරි දැනෙනවද? අන්නේ දැනෙන විදිහට මට යම් ගීතයක් ඇහෙනකොට සැප හැඟීමක් ඇති වෙනවා නම් ඒක හොඳයි කියලා සුව හැඟීමක් ඇති වෙනවා නම් මට මම උපකල්පනය කරනවා අනිත් අයටත් එහෙමයි කියලා. හැබැයි තව කෙනෙක් ඉන්නවා සමහරවිට මගේ ළඟම මම අහන ගීතය මට රස විඳින්න පුළුවන් වුණාට එයාට රස විඳින්න බෑ. එයාට කැමති නෑ. එයා කැමති වෙනත් ආකාරයක දේවල් වලට. ඒ ආකාර දේවල් වලට මම කැමති නෑ. එහෙනම් ඒ වුණාට අපිට එහෙම හිතෙන්නේ නෑ. Tamanට සාපේක්ෂව තමයි හිතෙන්නේ. මට කොහොමද යම් දෙයක් දැනෙන්නේ අනිත් අයටත් ඒ විදිහටම දැනෙන්නේ කියන අදහසින් තමයි අපි ඉන්නේ. ඉතින් අන්න එහෙම නැති බව අපි වටහා ගත යුතු වෙනවා. හරිද? එක එක්කෙනාට සාපේක්ෂයි ඒ කෙනාගේ ලෝකයන් වල තියෙන ස්වභාවය අනුව තමයි ඒ කෙනාගේ සිතුවිලි තීරණය වෙන්නේ. කියන්නේ අතීතයේ එයා ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා තමයි වර්තමාන ජීවිතයක් එයාට සකස් වෙමින් තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එක එක්කෙනාට තියෙන වෙනස්කම් ගැන අපි හිතා හොඳින් වටහා ගන්න ඕන, තේරුම් ගන්න ඕනේ. වේදනාවේ තියෙන වෙනස්කම් එක එක්කෙනාට එක එක විදිහ වෙන්නට පුළුවන්. ඒ නිසා වෙන්ම අපි එක්තරා නියදියකට එන්නට ඕනේ.
ධර්මය තුළින් පෝෂණය වුණාම කොයි විදිහටද අපේ වේදනාව සකස් වෙන්නේ කියලා. එතකොට අපි මේ වගේ විදර්ශනාවෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගන්න ඕන වැඩපිළිවෙලක් හදාගන්න අපිට ස්ථීරව මේ මෙතන තියෙන ක්‍රියාකාරීත්වය දෙක වෙන් කරලා දැනෙන්න ඕන එක සැරයක් හරි. වෙන් කෙරිලා දැනෙනකොට පුදුම හිතෙනවා. පළවෙනි වතාවට තමන්ට වෙන් කෙරිලා දැනෙනකොට තමන්ව මම කියන එක දැන් දැනිච්ච හැටියක් තියෙනවා කියලා මං කිව්වනේ. ඒ අනුව තමයි අන් අයව තේරුම් ගන්න කියලාත් කිව්වනේ. අන් අය ගැන අදහස් ඇති වෙන්නේ මට මාව දැනෙන ප්‍රමාණය හැටියට මට මාව දැනෙන විදිහට කියලා මං කිව්වනේ. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් දැක්කහම ඇතිවෙන හැඟීම මොන හරි වැරදි වැඩක් කරනවා දකින්නකොට කෙනෙකුට යම් හැඟීමක් ඇති වෙනවා. මට හිතන්නකෝ කවුරු හරි නරක වැඩක් කරනවා මම දකිනවා. එතකොට මට යම් හැඟීමක් ඇති වෙනවා. ඒ නරක වැඩේම වෙන කෙනෙක් කරනවා තව කෙනෙක් දකිනවා. ඒ වැඩේම වෙන කෙනෙක් දකිනවා. දකිනකොට මට හිතෙන්නේ අරයට ඇති වෙන හැඟීමත් මේකමයි කියලා. හරිද? ඒ අපිට හිතෙන හැටි නමුත් ඒ ඔක්කොම වෙනස්. ඒ හැම එකක්ම වෙනස්. මට මාව දැනෙන ආකාරයට මට මං ගැන අර්ථ දැක්වීමක් තියෙනවා. යම් කිසි අර්ථ දැක්වීමක් කියලා කියන්නේ ඒක මං ආය මතක් කරන්නේ ඒකට සීමාවක් නැහැ. හොයාගන්න බෑ ඒක මොකද්ද කියලා. සැබෑවටම නැති දෙයක්. ඒ වුණාට යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා පින්නත්නි. සමහර අයට ඒක තදට තියෙන එකට කියන යාගේ හරියට මමත්වය වැඩි කියලා. අපි කියනවා සාමාන්‍ය ජීවිතයේදී යාගේ මමත්වය වැඩි. යාගේ ලොකුකම් වැඩි කියලා කියන්නේ ඒ ලොකුකම් වැඩි දැනෙන්නේ ලොකුකම් වැඩි තේරෙන්නේ ওই මමත්වය වැඩි අයට තමයි. එතකොට එයාගේ මමත්වය වැඩි, එයාගේ ලොකුකම වැඩි කියලා අපි කියනවා. අන්න ඒ ලොකුකම මමත්වය විදිහට එක එක්කෙනාට දැනෙන මේ ගුලිය අපි ඒක නිකන් ගුලියක් කියමු ගොඩක්. හරිද? මම කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයටම එකතු වෙලා වැරදීම නිසා අපිට දැනෙන එක්තරා හැඟීමක් තමයි මේ මම කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය මම කියන ගොඩ මම කියලා අපිට දැනෙන ස්වභාවය අපේ පින්නත්නි හරිම ඛේදනීය තත්ත්වයක්. ඒක බොරුවක්. මෙහෙම කියනකොට කවුරුත් ඒක පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. නමුත් ඒක තමන්ගේ තුලින් අත්දකින්න පළවෙනි වතාවට එක සැරයක් හරි මේ ක්‍රියාවලි දෙක මට අදාළ නැති ක්‍රියාවලි දෙකක්. රූපී සහ අරූපී ක්‍රියාවලි දෙක එක සැරයක් හරි අත්දකින්න ඕනේ. එක සැරයක් හරි අත්දකින්න කෙනාට ඒ දෙක මට අදාළ නැති වෙන්න පවතින සිද්ධි සමුදායක් කියලා. එහෙම නැත්නම් සන්තතියක් කියලා. වේදනා සංඥා සංකාර ආදී ඔක්කොම එකිනෙකට වෙනස් ක්‍රියාවලින් වෙන් කරලා ගන්න පුළුවන්, වෙන් කර පෙන්වන්න පුළුවන් ක්‍රියාත්මක භාවය වෙනස්. වේදනාව කියලා කියන්නේ දුක් සැප සහ අදුක්ඛ සුඛ වශයෙන් ඇති වෙන දැනීම. එතකොට ඒ කියන්නේ එක්තරා විඳීමක් ඒක. ඒ විඳීම මාත්‍රයටයි වේදනාව කියලා කියන්නේ. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීමට. සංකාරය කියලා කියන්නේ සකස් වීමට. ඒ හඳුනා ගැනීම නිසා ඇති වෙන ප්‍රියභාවය, අප්‍රියභාවය, කැමැති බව, අකමැති බව ඒ බණ්ඩේ එක එක දේවල් වෙනස් සිදුවීම්. විඥානය කියලා කියන්නේ ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ තියෙන ඇසීමේ, දැනීම, පෙනීමේ දැනීම. එතකොට ආදරය කියන්නේ සංස්කාරයක්. ආදරේ දැනෙන එක කියන්නේ විඥානය. ආදරය නිසා ඇති වෙන සැප වේදනා, දුක් වේදනා ආදී වේදනාව. හරිද? වේදනා සංඥා හඳුනා ගැනීම අහවල් කෙන අපි කෙනෙක්ව දකිනකොට ආදරණීය හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒ කෙනාව හඳුනා ගැනීම සංඥාව. ඒ හඳුනා ගැනීමත් එක්ක ඇති වෙන ආදරණීය හැඟීම තමයි සංස්කාරය. ඒ හැඟීමේ දැනීම තමයි විඥානය. දැනීම මාත්‍රය විතරයි. ඒක තමයි විඥානය. ඊළඟට මේක නිසා හටගන්න සැප දුක් අදුක්ඛ සුඛ වේදනා තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේවා එකිනෙක වෙනස් වූ ක්‍රියාකාරීත්වයන් වගේක්. මේ ඔක්කොම එකට අරගෙන අපි කියනවා අරූපී ක්‍රියාකාරීත්වය කියලා. එතකොට මම හුඟක් වෙලාවට මතක් කරන්නේ අපේ ශරීරය රිදෙනකොට ඒ රිදෙන තැන් වලට පින්නත්නි රිදෙනවා කියන්නේ ඒ තැන් දන්නේ නැහැ. අන්න ඒකයි මේ දෙක වෙන් වෙලා තියෙන්නේ කියලා කියන්නේ. දතේ කැක්කුමක් තියෙනකොට ඒ කැක්කුම තදින්ම තියෙනකොට දත දන්නේ නැහැ කැක්කුමක් තියෙනවා කියලා. දතට දැනෙන්නේ නැහැ ඒක. දත කිසිම දෙයක් දන්නේ නැතුව ඔහේ ගල් ගෙඩියක් වගේ එහෙම්මම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දත ගලවලා අයින් කරොත් වේදනාවක් නැහැ. ඒකින්ද අපි සාමාන්‍ය කියන්නේ දතේ වේදනාව කියලා. නමුත් ඒක දතේ වේදනාවක් නෙවෙයි. ඉන්ද්‍රියන් දෙකේම
එකතුවක් නිසා හටගන්නා වූ එතෙන්ට විඤ්ඥානය තියදීමන් නිසා හටගන්නාව ස්පර්සජ වේදනාවක් තමයි දතේ වේදනාව කියලා කියන්නේ අපි හඳුන්න්නේ. ඉති මේ වගේ දේවල් අපිට වෙනස් විදිහට දැනට මාව දැනෙන යම් විදිහක් තියෙනවද ඊට වැඩිය වෙනස් ක්‍රමයකට මාව දැනෙන අපින්නත්න්නේ. දැනට මාව දැනෙන යම් ක්‍රමයක් තියෙනවද ඊට වඩා වෙනස් විදිහකට මාව දැනට පටන්ගන්න. එතකොට අන්න අය ගැන තිබ්බ සංකල්පය ඇත්තිනවද ඒ සංකල්පය ඉක්මනට වෙනස් වෙනවා. එතකොට මෙතන තියෙන ක්‍රියාකාරිත්ව ගැන හරියටම අපි දැනගත්තා කියලා කියන්නේ මම කියන එක අහෝසියනවා කියන එක. හරිද? එතකොට මම කියන එක අහෝසි වෙනකොට එහා පැත්ති තියෙන ඔහු ඇය ඔවුන් කියලා කියන ඒවත් අයිංගලා යනවා. හරි ඒ ගැන තියෙන සංකල්ප ලොකු වෙනසක් නෑ. ඒ කියන්නේ ඒතකොට මම ඔහු කියලා කතා කරන්නේ නැහැ කියලාද? ඇය කියලා කතා කරන්නේ නැහැ කියලාද? කතා කරනවා. නමුත් දැන් ඒක හඳුනා ගන්න ක්‍රමේ එදාට ඒක හඳුනා ගන්න ක්‍රමේ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ දන්න දෙයක් අපි කියන්නේ හොඳට කෙනෙක්ව හඳුනා ගන්නට මෙයා හොඳ කෙනෙක් කියලා අදහසක් අපිට එනවා. හැබැයි යාගේ නරක වැඩ කීපයක් කියලා වුණාට පස්සේ යාව හඳුනා ගන්නකොට යා නරක කෙනෙක් කියන අදහසයි අපිට එන්නේ. හොඳ කෙනෙක් නරක කෙනෙක් කියන අදහසයි ඊළඟට එන්නේ. ඉතින් ওই විදිහට අර යමක් වෙනස් වෙනකොට යමක තියෙන හඳුනා ගැනීම අපි දන්න දැනුම අනුව වෙනසකට භාජනය වෙනකොට පින්නත්නි ලොකු වෙනසක් අන්න ඒක ඉතාමත්ම ප්‍රකටයි අපේ මේ ගෙවන ජීවිතයේ අපිට අන්න එහෙම වෙනස්කම් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. මේ හඳුනා ගැනීම වල තියෙන වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මේවා වෙනසකට භාජනය වෙනවා. හරිම හඳුනා ගැනීම මොකක්ද? හරිම හඳුනා ගැනීමට ගියේ නැත්නම් වැරදි හඳුනා ගැනීමට අපි කියන සංඥා විපල්ලාසය කියලා. ඔක්කොම වැරදිලා ඒ කියන්නේ. අපේ ඇතුළාන්තයම අපිට වැරදිලා. අන්න ඒක තමයි මේ විදර්ශනාවකින් සිද්ධ කරන්නේ. එතකොට මේ ජීවිතයේ ඉන්නකොට මේ විදර්ශනාවට අවතීර්ණ වෙන්නම ඕනේ. හරිද? එහෙම නැත්නම් අපි ඔය ඊර්ෂියාවල්, ක්‍රෝධ, වෛර, මාන්න ඊළඟට ගොඩාක් රිදෙන දේවල්, කුහකකම්, ගුණමකුකම්, කිසිම කරුණාවක් නැති තත්ත්වයන් වලට පත් වෙලා තමන්ගේ කොටස් වැඩියෙන් අල්ලගෙන ශරීරය අල්ලගෙන මේ එහෙම මේ ලැබෙන දේවල් ගැන මහා ලොකු දැඩි හැඟීමකින් කටයුතු කරන ගතියකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වෙනස්කම තේරුම් ගන්න බැරුව මේ සත්‍ය තත්ත්වය තේරුම් ගන්න බැරුව මේ වෙනස් වීම තේරුම් ගන්න බැරුව මේ තමන්ගේ ඇතුළාන්තයට එබිකම් කරලා තමන්ගේ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගන්න බැරි නිසාවෙන් තමයි මේ වගේ අසාධාරණ අකටයුතුකමක් අපිට වෙලා තියෙන්නේ. අපි ඇත්තටම කියනවා නම් මේ සමාජයේ ජීවත් වෙන අපි බොහොම අසරණයි. අර අපි කියන්නේ පව් කියලා. අන්න ඒ වගේ. දැන් මේ බලන්න මම නිකන් උදාහරණයක් කියන මේ පව් කියලා කියනවා අපි. හරිද? අපි කියනවා පොඩි ඉඩක හිර වෙලා තියෙන මාළු ටැංකියක පොඩි ඉඩක හිර වෙලා ඉන්න මාළුවෙකුට අපූර්වට නිදහසේ මේ ගඟක ජලාශයක හොඳට ලොකු ඉඩක කැමති පැත්තට පීන ඉන්න නිදහසේ ඉන්න තියෙන සතෙක්ව පුංචි ඉඩකට කොටු වෙලා. එයා ඒ වුණාට බලන්න එයාගේ පුරුද්දට එයා එහා පැත්තට යනවා වීදුරුවේ වදිනවා ආයෙ මේ පැත්තට හැරෙනවා එක තැන කැරක ඉන්නවා එකම වටේ කැරකෙන්නේ එයා හැබැයි වෙලාවකට වේගෙන් යනවා. ඉතින් යනවා කියලා ඉතින් මේ පොඩි තැනක එක තැනක කැරකෙන්නේ. එතකොට අපි මේ සතා දිහා හරියට සංවේදීව බැලුවොත් අපි කියනවා අයියෝ පව් මේ සතා. නේද? අසරණ තත්වයකට පත් වෙන කොටු වෙලා ඉන්න, හිර වෙලා ඉන්න කියලා කියනවා. අපි මේ සතා ගැන කියනවා හිර වෙලා ඉන්න සතෙක් කියලා. අන්න ඒ වගේ තමයි පින්නත්නේ. අන්න ඒ වගේමයි අපිට මේ ජීවිතය දිහා හරියට බැලුවොත් විදර්ශනාවෙන් බැලුවොත් හරිද? නිදහසේ ඉතා නිදහසේ ඉන්න තියෙන මේ ජීවිතය. හරිද? ඉතාම නිදහසේ ඉන්නට තියෙන මේ ජීවිතය ඉතාම හිරවීමකට ලක් වෙලා තියෙනවා. ප්‍රබල හිරවීමකට ලක් වෙලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? තේරුම් ගන්නකෝ. හොඳින් තේරුම් ගන්න. හරි? එහෙම කියන්නේ අපේ පින්නත්නේ අපි දැන් ලෝකේ කෝටි 700ක් සෙනග. ඒ අතරින් නිදහසේ මේ විශාල පරාසයේ මගේ හිතට නිදහසේ ඉන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. එහෙම පුළුවන්කමක් තිබිය යුතු මේ ලෝකයේ බලන්න හුඟක් අය එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට හිර වෙලා.
හරි එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට හිර වෙලා තියෙන හැටි බලන්න. ඒ කියන්නේ සමහර අයගේ ලෝක එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ ජීවිත ගැන විතරක් අවධානය යොමු කරගෙන ඒ අය ගැන විතරක් සිතුවිලි ඇති කර ගනිමින් මේ අය නැත්තම්මට ජීවත් වෙලා වැඩක් නෑ වගේ අදහසකින් ජීවිතය ගෙවනු. ඉතින් ඒ අය ගැන විතරම උදේ නැගිට්ට වෙලා විඳන් හැන්දෑව නිදාගන්න වෙලාව දක්වා විශේෂයෙන් අපි මව්වරු ගත්තොත් තමන්ගේ දරුවෝ විතරයි යාගේ ලෝකේ. එයාලත් කියන මගේ ලෝකේ මගේ දරුවෝ විතරයි කියලා කියනවා. හරි. එයා කල්පනා කරන්නේ දරුවෝ ගැන විතරයි. එයාට අඩුම ගානේ රටතොට ගැනවත් කල්පනා කරන්න වෙලාවක් නැහැ. වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවකට හුඟක් වෙලාවට ඔය ආදරේ වගේ දේවල් වලට පැටලිච්ච අය එයාලගේ ජීවිතේ තියෙන්නේ සමහර වෙලාවට සංගීතයක් රස විඳීමක් තියෙනවා නම් ඒකක් නෑ අන්න අය විඳින වෙනත් දෙයක කිසිමම දෙයක් නෑ. එයා එක තැනකට විතරක් කොටු වෙනවා. හරිද? එයාලගේ පරාස බොහෝම අඩු පරාස පින්වත්නි. එන්න ඒක හරිම ඛේදනීය තත්ත්වයක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. හිර වෙච්ච කෙනාට කොහොමද තේරෙන්නේ? හිර වෙච්ච කෙනාට කොහොමත්ම තේරෙන්නේ නැහැ මං හිර වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒකින්ද මොකද වෙන්නේ? හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ අනර්ථයක්. හරිද? සිද්ධ වෙන්නේ අනර්ථයක් කියලා කියන්නේ ඉතින් ඒ පුංචි කොටුවේ මැරෙනකන් ඉන්නවා. මැරෙන්න ගිහිල්ලත් තව එක සැරයක් හරි බලාගෙන මැරෙන්න ඕන, තව එක සැරයක් හරි බලාගෙන මැරෙන්න ඕන කියලා තියෙන අදහසක් තමයි තියෙන්නේ. ඉතින් පොඩි කොටුවක හිර වෙලා ඉන්න අර මාළුවා වගේ. ඒක තේරෙන්නේ විදර්ශනාවක් වඩන්න පටන් ගත්තාම. තමන් විදර්ශනාවක් වඩන්න පටන් ගත්තාම අර සීමාවල් වලින් චුට්ටක් ඔබට යනකොට තමන්ගේ හිත දැනෙන්න පටන් ගන්නවා. මෙහෙමයි කියලා. හරිද? අන්න එහෙමයි කියලා දැනෙන්න පටන් ගන්නවා පින්වත්නි. අන්න ඒක තමයි තියෙන වැදගත්ම කාරණාව. හරිද? ඒ කියන්නේ අපිට කොයි වෙලාවෙ හරි තේරෙන්න පටන් ගත්තොත් මේ විදර්ශනාවත් එක්ක මගේ චින්තනයේ වෙනස් වීමක් සිද්ධ වෙමින් තියෙනවා කියලා. හරිද? මගේ චින්තනයේ වෙනස් වීමක් සිද්ධ වෙමින් තියෙනවා මේ විදර්ශනාවත් එක්ක වෙනස් වෙනවා එහෙම. හොඳයි කොයි වෙලාවෙ හරි මෙහෙම වෙනස් වෙවි ගිහිල්ලා ඒ වෙනස් වීමත් එක්ක ධර්මය තුළ මේ ඇති කරගන්න විදර්ශනාවත් එක්ක ඒ චින්තනය වෙනස් වෙන්න ඒ වෙනස් වීමත් එක්ක කෙලෙස් ධර්ම අඩු වෙනවා. මාගේ කියලා අල්ලාගත්ත අල්ලා ගැනීම අඩු වෙනවා. අන්න ඒවත් එක්ක තමයි අපිට ලොකු නිදහසක් දැනෙන්න පටන් ගන්න. වෙනදා නැති නිදහසක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. නාම රූප පරිච්ඡේද වෙනකොට පින්වත්නි ලොකු වෙනසක් භුක්ති විඳිනවා. අනිත් එක තමයි වෙනදා තිබ්බ සීමාවන් ඔක්කොම කැඩෙන්න පටන් ගන්නවා. වේගෙන් කැඩෙනවා. මොනවද සීමාවන්? අහවල් අය මේ විදිහ, මේ අය මේ විදිහ, අර අය මේ විදිහ කියලා අපි එක එක විදිහට දාගෙන තිබුණ නොයෙකුත් සම්මත තියෙනවා. අන්න ඒවා ටික බිඳි යනවා. ඒ සම්මතවල තියෙන සීමාවන්ගෙන් ඔබට අපිට චින්තනයක් ඇති වෙනවා. ඒක හරිම වටිනාකමක් තියෙන දෙයක්. ඉහළ වටිනාකමක් තියෙන දෙයක්. අන්න ඒ තැන තමයි අපි හොයන්න ඕන විදර්ශනාව සිද්ධ කරනවා කියලා. එතන තමයි මේ හොයන්නේ. එතන තමයි අපේ ජීවිතේ අපි ස්පර්ශ කරගන්න ඕනේ. ඒක තමයි අපේ ජීවිතේ තියෙන එකම අරමුණ වෙන්නත් ඕනේ. එහෙම අපි අපේ ජීවිත පිළිබඳව අන්න ඒ වගේ අති විශාල වැඩපිළිවෙලකට යන්න ඕනේ. හරිද? පරීක්ෂාවට ලක් කරගන්න ඕනේ ජීවිතේ පිළිබඳව. අනිත් එක තමයි අපිට තියෙන ප්‍රශ්න විසඳිලා තියෙන්න ඕනේ. දැන් අපි හෙට දවසේ සිද්ධ කරන වැඩසටහනේදී අරමුණු කරන්නේ පළවෙනියෙන්ම අන්න ඒ වගේ දෙයක්. ඒකෙදි ඔන්න දැන් අද දවසේ අපිට අපි මේ වැඩසටහන ආරම්භ කරනකොට ඒ සිද්ධ කරපු දේශනාව හෙට දවසේ මෙයාට ශ්‍රවණය කරන්නට පුළුවන්. එතකොට මේ ආරම්භයේදී අපි ඇත්තන්ට පැහැදිලි කරන්නේ තමන්ගේ අතීතයේ විසඳිලා තියෙන මෙච්චර කල් කරපු දෙයක් තියෙනවා නම් ධර්මයේ තුලින් තමන් විදර්ශනා වැඩුවා නම් සමතය වැඩුවා නම් හරිද? අතීතය විසඳිලා තියෙන්න ඕනේ. මොකද අතීතය විසඳෙනවා කියලා කියන්නේ. විදර්ශකයා හැම වෙලේම පරීක්ෂාවට ලක් කරන්න ඕන දෙයක් තමන්ගේ අතීතය තමන්ගේ පැත්තෙන් විසඳිලාද කියලා. මොකක්ද අතීතය විසඳෙනවා කියලා කියන්නේ? හරිද? අතීතය විසඳෙනවා කියලා කියන්නේ පින්වත්නි අතීතයේ ප්‍රශ්නයක් වෙන්න බෑ කියලා. විසඳන්න තියෙන ප්‍රශ්නනේ. ඒතර අතීතයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවද? අතීතයේ අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියලා අපි කොහොමද හොයාගන්නේ? ඉතින් ඕක හොයාගන්න කිසිම අමාරුවක් නැහැ. හුඟක් අයට අතීතයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන බව පේනවා. ඇයි? මතක් වෙනකොට ඉන්න අමාරුයි. හරිද? මොකද
තරහා ගිහිල්ලා පුපුරන්න හදනවා. එහෙනම් අමාරුයි. ඒ වගේම තමයි බැඳීම් ඇති වෙලා නිකන් වැළලෙන්න වගේ හිතෙනවා. ඒ තරම් ලොකු දුක් ඇති වෙනවා. එහෙනම් අතීතේ විසඳිලා නැහැ. ඒ වගේම තමයි වැරදි අවබෝධය ඇති වෙනවා. එහෙනම් අතීතේ විසඳිලා නැහැ. ඉතින් ලෝභ දේශ මොහ හට ගන්නවා නම් අතීතය හේතු කොටගෙන ලෝභ දේශ මොහ මේ වර්තමානයේ හට ගන්නවා නම් මට අතීතයේ ප්‍රශ්නයක්. මොකද ලෝභ දේශ මොහ කියලා කියන්නේ මට අර්ථයක් ඇති කරන හැඟීමක් නෙවෙයි. එතකොට දන්නවද විදර්ශනාව වඩන යෝගියාට මේ අතීතය ටික විසඳෙන්න ඕනේ. අතීතය ටික විසඳෙන්නට ඕනේ. අතීතය මේ පැත්තට එබිකං කරන නැවත සකස් වෙවි වේදනාකාරී වෙන මතකය අමතක වෙනවා කියන එක නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මතකය නැති වෙනවා කියනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුද්ධෝදන රජුරුවන් අමතක වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. සුද්ධෝදන රජුරවන්ට කරන්න ඕන යුතුයකම කරන්නට අවශ්‍ය සියල්ලම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒක ධර්මාභෝධය කියලා කියන්නේ අමතක වෙනවා කියන එක නෙවෙයි. ධර්මාභෝධය වෙනවා කියලා කියන්නේ සබ්බ සංඛාර සමතෝ. ඒ නොයෙකුත් ආකාරයේ එන හැඟීම් අකුසලයන් ඒ වස්තුව අරමුණු වෙනකොට එන්නේ නැහැ. ඒ වස්තුවේ ඇත්ත తත්වය දකින නිසා. ඒ වස්තුවේ තියෙන සත්‍ය ස්වභාවය දකින නිසා ඒ වස්තුව නිසා කිසිම සැකසීමක් සිද්ධ වෙන්නේ නෑ කියන එකේ තේරුම පින්නොත්නි අතීතය විසඳිලා. ඉතින් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේ. ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැත්නම් අතීතයේ අපි අපේ මතකයට නැගෙන අතීත සිදුවීම් නිසා කිසිම ඒවා නැවත බලාපොරොත්තු වීමක් හෝ ඒවත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැත්නම් අතීතය විසඳිලා. නැත්නම් අතීතය ප්‍රශ්නයක් නොවෙන්නට ඕනේ. අන්න ඒක සඳහා මොකද කරන්න ඕන? අමතක කරලා විතරක් ඉඳලා බෑ. අතීතයේ මන් දෙයක් අමතක කරලා තියෙනවා නම් මං යම් පුද්ගලයෙකු අමතකම කරලා දැම්මා. දැන් මට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ ඒ පුද්ගලයාගේ. නමුත් මං සැරේ විමසලා බලන්න ඕනේ. මේ පුද්ගලයා මට මුලිච්චි වුණොත්, ඒ කියන්නේ මූණට හම්බුනොත්. හරිද? ඒ වගේම මේ පුද්ගලයාව මට නැවත ආශ්‍රය කරන්න වෙන පරිසරයකට මම වැටුණොත්, අපි තුමු කාර්යාලයක ඉන්න කාලෙක එකපාරටම අලුතෙන් කාර්යාලයට කවුරු හරි බලනකොට මම මේ ඊටාම තදින් ආශ්‍රය කරලා මගේ ලොකු උපාදානයක් බවට පත් වෙලා හිටපු කෙනෙක්. හැබැයි දැන් එහෙම නැහැ. අයින් කරගෙන තියෙන්නේ. හැබැයි නැවත මෙවැනි ආශ්‍රයකට වැටුනොත් ආය අර පරණ තිබුණ ප්‍රබල හැඟීම් උපදින්න පුළුවන්. ඒතකොට Tamanට ආයසරයක් අනර්ථය සිද්ධ වෙන්නට පුළුවන්. අන්න ඒක තමයි සූදානම් වෙන්න ඕන කියලා කියන විදර්ශකයා විශේෂයෙන්ම Tamanට අතීතයේ ඇතිවෙච්ච වැරදීම් කියලා කියන්නේ සාමාන්‍ය මනුස්සයා දකින වැරදීම් නෙවෙයි. සාමාන්‍ය මනුස්සයා වැරදි කියලා කියන්නේ ප්‍රාණඝාත, දත්තා දාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, සම්ප්‍රප්පලාප ආදියටනේ. ඒවා ඉතින් ඒක හරි සාමාන්‍ය මනුස්සයා කියන කතාව හරි. නමුත් විදර්ශකයා ඒ විතරක් නෙවෙයි, හිතෙන් වෙන දේවල් පිළිබඳවත් මට යම් දැඩි ලෝභයක් ඇති වුණා නම්, යම් කිසි දෙයක් ගැන දැඩි දේශයක් ඇති වුණා නම්, නමුත් කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නට ගියේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාත, දත්තා දාන කරන්නට ගියේ නැහැ. ඒ මොකක්වත් කරලා නැහැ. නමුත් හැබැයි තමන්ගේ සිතට ලෝභ දේශ මොහ ඇති වුණා නම් විදර්ශකයාට ඒ එපමණකින් තෘප්තිමත් භාවයක් නැහැ. විදර්ශකයාට එපමණකින් තෘප්තිමත් භාවයක් නැහැ. ඒක හරියන්නේ නැහැ. කයෙන් වචනයෙන් වැරදි නොවුනාට මගේ සිතේ මෙවැනි අනවශ්‍ය සිතුවිලි ඇති වෙනවා. අන්න ඒවා නවතාලන්නට ඕන. මොකද ඒවා නැවතුනේ නැත්නම් ඒවා වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මොකද වෙන්නේ? නැවත කයෙන් වචනයෙන් වැරදි කරන තත්ත්වයටපත් වෙලා ඊ타මත්ම පීඩිත තැනකට මාව වැටෙන්නට පුළුවන්. අන්න ඒක නවත්වා ගැනීම සඳහා මං අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ කියලා අතීතය ওই විදිහට කරදරකාරී විදිහට තමන්ගේ පැත්තට නැగిලා එන ස්වභාවය සම්පූර්ණයෙන් නවත්ත ගන්න විදර්ශකයාට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ විදර්ශනා නුවණ ඇති කර ගැනීමෙන් ලබන්නා වූ යම් ලාභයක් තමන් දන්නවා නම්, තමන්ට දැනিলা තියෙනවා නම්, අන්න ඒ ලාභය ගැන අදහසක් තියෙනවා නම් එතෙන්ට යන්නම තමයි හිත. ඉතින් අන්න එහෙම අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ ජීවිතය කොයි විදිහකින්ද මේ ධර්මය තුලින් පෝෂණය කරගන්නට කළ යුතු දේ, නොකළ යුතු දේ හොඳින් දැනගෙන කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක ගැන ඔය විදිහට බලන්න ඕනේ. මොකද අවසාන ප්‍රතිඵල ගැන අපි දැනගත්තාම ඔය ආකාරයට දැන් ඔය අතීතයේ විසඳෙන්න ඕන වගේ දේවල් අපි දැනගත්තාම මටම පුළුවන් මාව පිරික්සලා බලන්න. මගේ අතීතයේ ඇත්තට විසඳලාද? ඒක සත්‍යවාදීව ඇත්තද?
මට අතීතයෙන් බලපෑමක් එන්නේ නැද්ද? නැත්තම් ඒ අතීතේ මං යම් කිසි විදිහකින් වහගෙන ඉන්නවද? අතීතේ වහගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා සමහර අය මතක් කරන්නවක්වත් කැමති නැහැ. චුට්ටක්වත් මතක් කරන්නවක්වත් කැමති නැහැ. අන්න ඒක තමයි ඔය අපි ඇතිකරගත යුතු තත්ත්වයන්. අපි ඇතිකරගත යුතු තත්ත්වයන් තමයි එහෙම මතක් කරන්න නැතුව ඉන්න බෑ. හොඳට මතක් කරන්න ඕන. හොඳට මතක් කරලා බලනවා මට බලපෑමක් නැද්ද තියෙනවද කියලා. හොඳින් මතක් කරලා බලනවා මට බලපෑමක් නැද්ද තියෙනවද කියලා. බලපෑමක් තියෙනවා නම් අන්න ඒ බලපෑමෙන් අත මිදෙන්නට අවශ්‍ය කරන විදර්ශනාව අපේ තුලින් සිද්ධ කරගන්නට ඕන. ඉතින් මේ වගේ අපි නාම රූප පරිච්ඡේද කරගත්තොත් ගොඩාක් වෙලාවට අතීතයෙන් එන බලපෑම් ගොඩක් මේ විදර්ශනාව විසින් කපා හරිනවා. එතකොට මේ නාම රූප දෙකක් විදිහට දැනিলা ඊට පස්සේ ඒවට හේතුත් දැනෙන්න පටන් ගත්තොත් මෙන්න මේ රූපය හැදෙන්නේ මෙන්න මේ ආකාරයට ඒ හේතු ටික සම්පූර්ණ වෙනකොට අපේ පින්නත්නි අනිවාර්යයෙන්ම අනාත්ම ලක්ෂණය තමන්ගේ තුලින් උපදිනවාමයි. අනාත්ම ලක්ෂණයේ තියෙන වැටහීමක් තියෙනවද? ඒ වැටහීම ඇති වෙන්නම ඔන්න ඔය ඒවායේ හේතු දැන ගැනීමෙන් හේතු දැන ගන්නවා කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයට අනුකූලව බෞද්ධ ධර්මයට අනුකූලව අපේ මේ ක්‍රියාකාරීත්වයන්ට හේතු මොනවද කියලා ධර්මයේ ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා මේ පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරගත යුතු තියෙනවා. ඊටාම් ප්‍රබල හැඟීමක් ඇති කරගත යුතු තියෙනවා. හේතුත් එක්ක මේ ඵලයේ තියෙන නිස්සාරත්වය අත්දැකීම සඳහා අපිට ඊ타මත්ම ප්‍රබලව ධර්ම කරුණු වල අවශ්‍යතාවය තියෙනවා පින්නත්නේ. ඒක ආය නෑ කියන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ඕනේ. මොකද ඒ ධර්මය ගැන තේරුමක් තිබුණේ නැත්නම් අපිට මේ හේතු දක්නා වූ නුවණ පහළ කරගන්න බෑ. හැබැයි ධර්මය ගැන තේරුමක් තිබ්බ පමණින් ඒක පහළ වෙන්නෙත් නෑ. ධර්මය ගැන තියෙන දැනීම කියන්නේ එකක්. ඒ හේතුඵල ධම පිළිබඳව එන සංඥාව කියලා කියන්නේ ඒ දැනීම හේතු වෙලා සකස් වෙන තව දෙයක් විතරයි. තවත් එක් සිද්ධියක් ඒක. ඉතින් එහෙම ඒ සිද්ධි විදිහට අපි තේරුම් ගන්න ඕනේ පින්නත්නි. ඒ සිද්ධීන් පමණයි. ඒ හැම දෙයක්ම ගත්තහම එහෙම විදර්ශකයාට මේ දේවල් ඔක්කොම එක්තරා සංස්කාරයන් උපදින්නේ නැති තත්ත්වයට නාම රූප පරිච්ඡේදලා පේනකොට හේතු ටික හරි සිද්ධීන් විදිහට තේරෙනකොට ලොකු වෙනසක් වෙනවා. මොකද ආත්මීය හැඟීම ටික හේතු දැනෙන්න ආත්මීය හැඟීම අයින් වෙලා යනවා. මොකද මේ හේතු තිබ්බොත් අනිවාර්යෙන් වෙනවා කියලා තේරෙන හින්දා. හේතු නැත්තම් අනිවාර්යෙන් වෙන්නේ නැහැ කියලා තේරෙන හින්දා. එතකොට මට එතන කරන්න දෙයක් නැහැ කියලා හොඳට වැටහෙන හින්දා. හොඳට වැටහෙනවා තමන්ගේ පිළිබඳව මේ ක්‍රියාකාරීත්වය ගත්තාම හේතු තිබ්බොත් සිද්ධ වෙනවාය. හේතු නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. හේතු තිබ්බොත් සිද්ධ වෙනවාය. හේතු නැත්තම් සිද්ධ වෙන්නේ නැතය කියලා හොඳටම තමන්ට තේරෙන්නට දැනෙන්නට පටන් ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි අපේ පැත්තෙන් අපි හරියටම දැනගෙන කරගන්න ඕනේ මේ විදර්ශනාව කියන එක කොච්චර ප්‍රයෝජනයක්ද කියලා තමන්ටම තේරෙයි. මේ මොකද මට මාව අයිති නැති බව විදර්ශකයා දැනගන්නවා. පළවෙනියෙන් මං කියන සංකල්පය අයින් වෙන්න ඉස්සෙල්ලා මට මෙතන තියෙන කිසිම දෙයක අයිතියක් නැහැ. මොකද මෙවුවා ඔක්කොම හේතු නිසා සකස් වෙන දෙයක්. ඒ හේතුත් එක්කම මගේ මනසට වැටහෙන්න පටන් ගන්නවා. ටික කාලයක් පුරුදු පුහුණු කරනකොට හේතුඵල ධහමට අනුව සිතුවිලි ඇති කරගන්නට ටික කාලයක් පුරුදු පුහුණු කරනකොට අපිට ඔන්න ඔය වගේ අදහසකට එන්න පුළුවන් වෙනත්නේ. ඒ කියන්නේ මේකේ තියෙන ගතිය, මේකේ තියෙන ස්වභාවය මෙන්න මේකයි කියලා. ඉතින් අපි හැම වෙලාවකම ඔය වගේ ජීවිතය ගැන අත්‍යවශ්‍ය කාරණාවන් අපි හැම නිමේෂයකම වගේ උත්සාහ කරගන්න ඕනේ, තේරුම් කරගන්න ඕනේ. කොහොම හරි කරලා අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න මොන විදිහකින් හරි මේ තමන්ව තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන යම් වැඩපිළිවෙලක් තියෙනවද
අන්න ඒ වැඩපිළිවෙලටයි විදර්ශනාව කියලා කියන්නේ. මේවා ගැන දීර්ඝ වශයෙන් අපි කතා කරලත් තියෙනවා, කතා කරන්නටත් තියෙනවා. නමුත් මේ වගේ යම් අදහසක් අපිට ඇති වෙන්න ඕන පින්නද විශේෂයෙන් යම් පිරිසක් කොහේ හරි තැනක අපි දන්න පිරිසක් අපිත් එක්ක එකටම ධර්මය හදාරන පිරිසක් කොහේ හරි තැනක ධර්මය හදාරමින් ඉන්නවා. දැන් හෙට උදෑසන ඉඳන් මේ කට්ටියගේ මේ කමටහන් වර්ධනය වෙනවා. ඉතින් අපි ඔක්කොම ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට අපේ අතුලාන්තයෙන්ම මේ අයට උතුම් විදර්ශනා අවබෝධයක් ඇති වේවා කියලා. ඒත් එක්ක අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. මේ ගෙවෙන කොයි නිමේෂයක හරි හෙට උදෑසන ඉඳලා ගෙවෙන කොයි නිමේෂයක හරි පින්වත්නි මේ අය යම් යම් කෙලෙස් ධර්මයන් හූරා දමාවි කියලා අපිට පුදුමාකාර ශ්‍රද්ධාවක් හැඟීමක් අපි ළඟ තියෙනුනේ. හිත පිරිසිදු කරගනිවි. ටික ටික යාලට සංසාරයේ ලැබෙන්නට තිබ්බ මහා දුක්ඛ ස්කන්ධයන් වලින් අත් මිදෙන්නට මේ දින 5 එයාලට මහා ලාභයක් බවට පත් වේවි. ඒ වගේ ගොඩක් දේවල් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් දේවල් ගැන අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඉතින් මේ වගේ ඉහළ මානසිකත්වයකට අපේ මනස සකස් කරගන්න ඕන. ඊටාම හොඳ සිතුවිලි නැగిලා එන විදිහට අපේ ජීවිතයට මහා ලාභයක් ඒක පින්වත්නි. මේ ඔහේ ගෙවන ජීවිතයට මේ සසර ජීවිතයෙන් අත මිදීම සඳහා මේ භවයේදී ලබාගත යුතුව තියෙන මේ අවබෝධය එක යම් මාත්‍රයක්වත් නැතුව මගේ මරණය සිද්ධ වුණොත් ඒක ලොකු අපරාධයක්. ඒක නිසා මේ දින කීපය අපේ පින්වන්ත අයත් අර ධර්මයේ සඳහන් වෙන වීරිය වර්ධනය කරගන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ක්‍රියාකාරකත්වයන් ඍජුව බලපානවා කියලා ඒක ඇත්තක්නේ. ඉතින් ඒ සබ්‍රහ්මචාරීන් තමයි මේ වැඩසටහනට මේ සැරේ සම්බන්ධ වෙලා ඉන්නේ. හරිද? ඒ අය තමයි මේ වැඩසටහනේදී මේ වතාවේදී එයාලා නිදහස් අදහසකට ඇති කරගන්න තමන්ගේ ජීවිතය නිදහස් කරගන්න මේ දිනවල කටයුතු කරමින් ඉන්නේ කියලා තමන්ට අදහසක් එන්න ඕනේ. අපිත් එක්ක එකටම ඉන්න පිරිසක්. ඉතින් සමහරට හම්බෙලාවත් නැහැ. නමුත් ඒ වුණාට මේ අපි හිතමුකෝ නිවන් මඟ දේශනා මාලාව ශ්‍රවණය කරන පිරිස කියලා පිරිසක් ඉන්නවා. නිවන් මඟ දේශනා මාලාව ශ්‍රවණය කරන පිරිස කියලා පිරිසක් ඉන්නවානේ. අපේ මනසට ඒ පිරිස කොච්චරද කියලා ගෝචර වෙන්නේ නැතුණාට මේක ලුහු බැඳින පිරිසක් ඉන්න. ඉතින් අන්න ඒ පිරිස අතරින් යම් කිසි කට්ටියක් මෙන්න ඇතුළාන්තය අත්විඳින්න උත්සාහයක් ගන්නටයි සූදානම් වෙන්නේ කියලා ඔන්න අපිට නිවසේදී තියෙන වීරිය වැඩි කරගන්න පුළුවන්. අපිටත් මෙවැනි අවස්ථාවක් අපි උදා කරගන්නවා ඉක්මනින්ම කියලා හිතන්නට පුළුවන්. ඒ වගේ ගොඩාක් කාරණාවල් අපිට ජීවිතේ එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවා. කොයි පැත්තෙන් හිතලා වුණත් යහපත උදා කරගන්න පුළුවන් පින්නත්නි අවශ්‍ය විදිහට මෙනෙහි කිරීම සිද්ධ කළොත්. ඉතින් ඒ අනුව යමින් මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සුවපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය ලැබේවා, ප්‍රඥාව ලැබේවා. හැම දිනාම උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ වාරියපොළ රත්මලේ පදිංචි ජී විමල් රත්නසිරි ඩී.ජී. සෝමවතී යන දෙපළ විසින් කියලා. ජී විමල් රත්නසිරි මහත්මයාගේ වසර 3කට පෙර මිය ගිය ජී හර්මානි සප්පුහාම පියාණන්, වසර 15කට පෙර මිය ගිය කේ.පී. කුසුමාවතී මෑණියන්, වසර 19කට පෙර මිය ගිය එල්.ඒ. සිරිල් දහනායක සීයා, වසර 29කට පෙර මිය ගිය එමලින් පෙරේරා ආච්චි අම්මා, වසර 21කට පෙර මිය පරලෝ ගිය නිමල් දහනායක මාමා, වසර 15කට පෙර මිය ගිය කේ.පී. සුමනා චන්ද්‍රලතා පුංචි අම්මා වගේම වසර 52කට පෙර මිය ගිය ජී සිතිර රත්නසිරි සොයුරා යන අයට වගේම දායකත්වයේ දරන ඩී.ජී. සෝමවතී මහත්මියගේ වසර 38කට පෙර මිය ගිය ඩී.ජී. ජීනිස් පෙරේරා පියාණන්, වසර 35කට පෙර මිය ගිය එම්.ඒ. බේබිනෝනා මෑණියන්, වසර 6කට පෙර මිය ගිය ඩී.ජී. විල්සන් සොයුරා, වසර 24කට පෙර මිය ගිය
ඩී රෝහිත ආර්යවංශ සොයුරා වගේම වසර 36කට පෙර මියගිය ඩී.ජී. සැම්සන් සොයුරා, වසර 5කට පෙර මියගිය ඩී.ජී. ඩේවිඩ් සොයුරා, වසර 21කට පෙර මියගිය ඩී.ජී. විල්බර්ට් සොයුරා යන අයට පුණ්‍ය අනුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ අතන් මේ දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. දේශකයන් වහන්සේට ඇතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවය ලැබේවා පවත්වී අදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් රට වෙනින් දීපිදු සියලු රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ලෙව්මිත ඉසජ චනුග සෙහාස් ඔමේත් උත්සර යන මොනුපුරන්ටත් උතුලී මෙතුමිසා මිනිපිරියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම එම දෙපළ ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සියලු යහපත සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක්කල් කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. පාප මිත්‍ර ඇසුරකට කොයි කවදාකවත් පත් නොවේවා. උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඒ වගේම බලාපොරොත්තු වුණ ආකාරයටම මේ පරිලෝකීය වර්ග පරම්පරාවේ සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ත සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.